හරි මං පළමු කොට දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ කාලය බෙදා ගන්න ස්වාමින් වහන්සේ මාව කැඳවීම ගැන අපි අද කතා කරන්න යන්නේ ඇත්තටම ඕගොල්ලොන්ට මේ ගිහි දේශක විභාගයේ මුහුණ දෙන්න තියෙන එක්තරා විෂයක් තමයි මෙතෝදිස්ත ධර්මය කියන ප්‍රශ්න පත්තරේ. දැන් මෙතෝදිස්ත ධර්මය කියලා කිව්වම කාට හරි හිතෙන්න පුළුවන් මෙතෝදිස්තයන් වන අපට විතරක් ආවේනික දහමක් තියෙනවා. ඇයි එහෙනම් මෙතෝදිස්ත ධර්මය කියලා නම දාලා තියෙන්නේ? ප්‍රිය සහෝදරයා සහෝදරිය මේක මුලින්ම දැනගන්න ඕනේ. මේ මෙතෝදිස්ත සභාව විශ්වාස කරන ධර්මය අනෙකුත් පොදු නිකායන් විශේෂයෙන් NCC එක ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ අනිකුත් සභාවන් සියල්ලම පාහේ දරන ඒ දහමයි අපි අතර වෙනසක් නැහැ. මේ දහම එකයි. හැබැයි මෙතෝදිස්ත සභාව වැඩි අවධානයක් දෙන ධර්මයන් තියෙනවා. වැඩි අවධානයක් දෙන. අනිත් සභාවලත් ඒ ධර්මයන් තියෙනවා. මොකද්ද මෙතෝදිස්ත සභාව වැඩි අවධානයක් දෙන්නා වූ කාරණාව? එහෙම නැත්නම් ධර්මතාවය. ඒක තමයි පව්කමාව. මේ පව්කමාව කියන දේ තුල තමයි මේ මෙතෝදිස්ත ධර්මය කියන විෂය විශේෂයෙන් ගොඩනැගිලා තියෙන්නේ. ඒක හන්දා තමයි මෙතෝදිස්ත සභාවෙන් ඉදිරිපත් වන ගිහි දේශකයෙකුට ගිහි දේශකයෙක් වෙන්න ඉස්සෙල්ලා මෙතෝදිස්ත ධර්මය කියන ප්‍රශ්න පත්‍රය සමත් වී යුතුව තියෙනවා. ඒකේ වැඩි අන්තර්ගතයක් තියෙන්නේ පාපකමාව ගැන. දැන් සාමාන්‍යයෙන් මෙතෝදිස්ත ධර්මය කියන ප්‍රශ්න පත්‍රයේ මොනවද තියෙන්නේ? පහුගිය විභාගයේ ප්‍රශ්න පත්‍රයේ මගේ අතේ තියෙනවා. දැන් මේකේ අහනවා මේ වෙස්ලි සංකල්පනා කියන පොත ඇසුරින් මේ පොත අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගන්න ඕනේ. වෙස්ලි සංකල්පනා කියන පොත ඇසුරෙන් ප්‍රශ්න කීපයක් අහනවා. ඒ වගේම අනිවාර්යෙන් ජෝන් වෙස්ලි තුමාගේ දේශනා 12 ඇසුරෙන් ප්‍රශ්න එකක් දෙකක් අහනවාමයි. මේ දේශනා 12 හොඳින් බලාගෙන පාඩම් කරගෙන යන්න ඕනේ. දැන් හොඳට මතක තියාගන්න කවදාවත් ජෝන් වෙස්ලි තුමාගේ මේ දේශනා 12 කටපාඩම් කරලා නම් ලියන්න බෑ. හැබැයි දේශනාවෙන් දේශනාව අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඇදහිල්ලෙන් ගැලවීම. මේ දේශනාව ගත්තොත් ඒකේ නම්බර මතක තියාගන්න පළවෙනි දේශනාව මේකයි. ඇදහිල්ලෙන් ගැලවීම. ඒ වගේ නම්බර මතක තියාගන්න මේ දේශනාවේ තියෙන ප්‍රධාන කරුණු ටික පොයින්ට් ෆෝම් එකෙන් ඔබට කටපාඩමින් කියන්න ඕන. දේශනාව ලියන්න පුළුවන් එතකොට. දේශනාවේ ජෝන් වෙස්ලි තුමාගේ දේශනා 12න් එක් දේශනාවේ ගැබ්බෙන ප්‍රධාන කරුණු ටික කටපාඩමින් දැනගෙන යන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. ඒ වගේම අනිවාර්යෙන් මේ මෙතෝදිස්ත ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දෙකක් එන එක එනවා. ඒක තමයි මම මේ පහුගිය ප්‍රශ්න පත්‍රයක තියෙන විදිහ කියන්නම්. වෙස්ලි තුමාගේ ජීවිතය හා මෙහෙවර මගින් ඇති කළ යුග පෙරළිය සාකච්ඡා කරන්න. ඒ වගේම අපි මේ සාකච්ඡාව ඇත්තටම ගිය පාර මම කරපු සාකච්ඡාවේදී කරා. මම කිව්වා ඔයගොල්ලොන්ට එතුමා මේ විශේෂයෙන් ක්‍රීඩා පිට්ටනි සුසාන භූමි වල දේශනා කරන්න පටන් අරන් අර WWG එහෙම නැත්නම් women wine gambling මේ වලට විරුද්ධව women කියන්නේ කාන්තා ඇසුර, ඒ වගේම gambling කියන්නේ සූදුව, wine කියන්නේ මත්පැන් භාවිතය, මේ වලට විරුද්ධව ක්‍රියා කරපු හැටි ගැන, පුංචි කණ්ඩායම් පටන් ගත්තු හැටි ගැන අපි සාකච්ඡා කරා. මේවා තමයි වෙස්ලිතුමාගේ ජීවිතය මෙහෙවර මගින් ඇති කළ යුග පෙරළිය කියන්නේ. ඇත්තටම එදා කවුද ඇහුවා මේ කියපු දේවල් ප්‍රශ්න පත්‍රයට එනවද කියලා.
ඇත්තටම එක විදිහකට එනවා. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ඕල්ඩර්ස්ගේට් සිදුවීමට පෙර හා පසු සිදුවීම් තුලින් බිහි වූ වෙස්ලි ව්‍යාපාරයේ වත්මන් සමාජයේ පිළිගැනීමට හේතු විශේෂ ලක්ෂණ විස්තර කරන්න. මම අද වැඩිපුරම කතා කරන්න යන්නේ මෙන්න මේක. හැබැයි ඊට ඉස්සෙල්ලා මම මෙන්න මේ කතාව කියලා ඉන්නවා. දැන් මම කිව්වා මෙතෝදිස්ත ධර්මයේ වැඩියෙන්ම අපි කතා කරන්නේ පෞකමාව සහ පෞකමාව තුලින් කෙනෙකුට ලැබෙනා වූ ගැලවීම. මේක තමයි මේ මෙතෝදිස්ත ධර්ම කියන ප්‍රශ්න පත්‍රයේ වැඩි හරියක් අන්තර්ගත වෙන්නේ. වෙනත් සභාවලට මේ වගේ වැඩි අවධානයක් යොමු කරන දේවල් තියෙනවා. උදාහරණයක් හැටියට පෙන්තකොස්ත සභාව. පෙන්තකොස්ත සභාව වැඩියෙන්ම කතා කරන්නේ ආත්මයන්න් වහන්සේගේ දීමනා ගැන. බයිබලයේ තියෙනවනේ නේ සුද්ධාත්ම දීමන එහෙම නැත්නම් ආත්මයන්න් වහන්සේගේ දීමනා. රෝම 12:6 ඉඳන් 8 වෙනකල් තියෙනවා. කාට හරි එක කොටසක් කියවන්න පුළුවන්ද රෝම 12:6 ඉඳන් 8? කියවන්න පුළුවන්ද ඉක්මනට? කාට හරි කියවන්න පුළුවන්ද? රෝම 12:6 ඉඳන් 8 වෙනකල් කියන්න. බයිබලයේ කියවීමයි රෝම 12 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට 6 වෙනි පදේ ඉඳන් 8 වෙනකල් 6 වෙනි පදයේ සිට 8 වෙනි පදය දක්වා අපට දෙන ලද ඒ කුශලතාව දහම් දෙසීම පිණිස නම් අපට දෙන ලද දේව වරප්‍රසාදය අනුව අපේ කුශලතා විවිධයි. ඒ කුශලතාව දහම් දෙසීම පිණිස නම් අපේ ඇදහිල්ලේ ප්‍රමාණය අනුව දහම් දෙසමු. එය සුබ සාධක සේවය නම් ඒ සේවයෙහි නිරත වෙමු. ගුරුවරයා ගුරු සේවයෙහි යෙදේවා. අනුශාසකයා තම අනුශාසනා දීමට කැප වේවා. ආධාර දෙන්න ත්‍යාගශීලීව දේවා. මූලිකත්වය දරන්නා උද්‍යෝගීමත්ව සිටීවා. ලෙඩ දුකට විහිදවන්නා ප්‍රීතියෙන් එසේ කෙරේවා. ආමෙන්. ඒ වගේම පළවෙනි කොරින්ති 12:8 ඉඳන් 10 වෙනකල් කාට හරි කිව්වේද? පළවෙනි කොරින්ති 12:8 ඉඳන් 10. පළවෙනි කොරින්ති 12 වන පරිච්ඡේදයේ 8 ඉඳන් 10. කෙනෙකුට ආත්මයානන් මගින් උවදිස් දීමේ ප්‍රඥාවද තවත් කෙනෙකුට එම ආත්මයානන් මගින් ධර්මයේ පහදා දීමේ ඥානයද දී ඇත. අන් අයෙකුට ආත්මයානන් තුළ විශ්වාසයද එම ආත්මයානන් තුළ තවත් කෙනෙකුට සුව කිරීමේ වරමද දී ඇත. තවත් කෙනෙකුට හාස්කම් කිරීමේ බලයද තවත් කෙනෙකුට දිවසිර කීමේ බලයද තවත් කෙනෙකුට ආත්ම විමසීමේ හැකියාවද තවත් කෙනෙකුට අන් භාෂාවලින් කතා කිරීමේ පුළුවන්කමද තවත් කෙනෙකුට එය පහදා දීමේ ශක්තියද දී ඇත. ආමෙන්. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ දීමනා ගැන නේද මේ අලුත් සභා ෆ්‍රී චර්චස් වැඩිපුර කතා කරන්නේ විශේෂයෙන් මේ අන්‍ය භාෂාවලින් කතා කරන එක ගැන. හැබැයි දැන් අපිට බයිබලයේම පේනවා අන්‍ය භාෂාවලින් කතා කරන එක තවත් එක් දීමනාවක් පමණයි. දැන් මෙතෝදිස්ත සභාව ගත්තොත් අපි පෞකමාව ගැනයි වැඩිපුර කතා කරන්නේ. ඒ වගේම අපි ශුද්ධාත්මයන්න් වහන්සේ දෙන ඵල ගැන දීමනාවලට වඩා අපේ ජීවිතේ තියෙන ඕනේ ඵල ගැන අපි මෙතෝදිස්ත සභාවක් හැටියට වැඩිපුර කතා කරනවා. අපි ගත්තොත් එහෙම ගලාති 5:22 තියෙනවානේ ආත්මයන්න් වහන්සේගේ ඵල ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යටහත් පහත්කම, විශ්වාසවන්තකම, මුරුදු බව, ආත්ම දමනය මේවා තමයි අපි වැඩිපුර කතා කරන්නේ. මට මේක කියන්න ඕන උනේ මෙතෝදිස්ත සභාවට කියලා විශේෂ දහමක් නැහැ. හැබැයි මෙතෝදිස්ත ධර්මය තුල වැඩි වශයෙන් මේ පෞකමාව තුලින් ලැබෙන ගැලවීමක් ඒ වගේම මේ ගැලවීම කරන කොටගෙන ඇති වෙන සුද්ධවන්තකම මේ වගේ දේවල් කෙරෙහි මෙතෝදිස්ත ධර්මය කියන විෂයේදී වැඩි අවධානයක් මෙතෝදිස්ත සභාව යොමු කරනවා. ඒකයි මට මේවා කියන්න ඕන වුනේ. දැන් අද දවසේ මම විශේෂයෙන්ම කතා කරන්න යන්නේ
අපි මේ කොටස් ඇත්තටම මේ ජෝන් වෙස්ලි තුමාගේ දේශනා 12 ගැන සාකච්ඡා කරද්දී මේ කොටස් නැවත චින්තකයා මයික් එක මියුට් වුණා. මම බෙදා ගන්න යන්නේ ඔල්ඩස්ගේ සිදුවීමට පෙර සහ පසු සිදුවීම් තුලින් ආයෙත් මයික් එක මියුට් වුණා. සමාවෙන්න ඕනේ හිටපු ගමන් මම කෝල්ස් එනවා. එතකොට මේ සම්බන්ධතාවය කැඩෙනවා. හරි? හරි. ඕගොල්ලන්ට ඇහෙනව නේද මාව? අහනවා චින්තකයා. දැන් අහනවා. දැන් මම ටිකක් මේ පාඩම කරන්නේ ඕගොල්ලන්ට මතක හිටින්න ඇඟට දැනෙන්න. නිකන් මේ තියරි එකක් කියලා නෝට්ස් ලියා ගන්න කියලා එහෙම නෙවෙයි. මොකද මම මේ උගන්වන විදිහට මේක නැවත ප්‍රශ්න පත්‍රයකට පවා මේ විදිහට ලියුවොත් අනිවාර්යෙන් ලකුණු ලැබෙනවා. මේක ඇඟට දැනෙන විදිහට ජෝන් වෙස්ලි තුමාගේ හැරීමට පෙර තත්වයයි පසු තත්වයයි මම අද දවසේ පාඩමෙන් ඕගොල්ලන්ට කියලා දෙන්න යනවා. මම ඊට ඉස්සෙල්ලා මම පොඩි අත්දැකීමක් කියන්න. මට මතක විදිහට 2001 අවුරුද්දේ මට තිබ්බ මං රස්සාව කරපු තැන මේ දෙනියාය ප්‍රදේශයේ ඉඳන් නැවත ගෙදර එන්න තිබ්බ සිකුරාදා රෑට. හැබැයි මේ මං එදා ගොඩක් පරක් වුණා. රෑ 9 විතර වුණා. මට ගෙදර යන්න තිබ්බ ඒ කන්තෝරුවෙන් දීලා තිබ්බ වාහනේත් ප්‍රශ්නයක් තිබ්බා. මට රෑ 9ට විතර තීරණය කරා දැන් බස් එකේ ගෙදර එන්න මොරටුවට. මම කොහොම හරි මාව දෙනියායෙන් බස් එකකට දැම්ම. මට මතක විදිහට ගාල්ලට හෝ මාතරට එන බස් එකකට. බස් එකේ මම ඉඳගෙන ටික දුරක් එද්දී මට එහා පැත්තේ සීට් එකේ හිටියා තරුණෙක්. ඔහු මගෙන් එකපාරට ඇහුවා ඔබ ක්‍රිස්තියානි නේද? සමහර විට ඔහු මගේ පර්ස් එකේ හරි කොහේ හරි තිබ්බ යේසුස් වහන්සේගේ පින්තූරයක් ඔහු දකින්නේ නැති. ඉතින් මම හිතුවා තව ක්‍රිස්තියානි කාරයෙක් ඉන්නව නේද කියලා මම බොහොම ආඩම්බරෙන් කිව්වා ඔව් මම ක්‍රිස්තියානි කියලා. මේක කිව්ව විතරයි මේ මගේ එහා අසුනේ ඉන්න තරුණයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔහු ඇහුවා ඔබ ගැලවීම ලබලාද? මේ 2001 අවුරුද්දේ. ගහෙන් ගෙඩියෙන්න වගේ ඔබ ගැලවීම ලබලාද කියලා ඒ වෙලේ මගෙන් ඇහුවම ඔහුට ඔව් කියන්නද නෑ කියන්නද කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒක තමයි ඇත්ත. 2001 දිත් මම ගිහි දේශකයෙක්. 2001 දී දේශනා කරනවා බයිබල් පාසලේ බයිබල් පන්තිය ගන්නවා සභාවේ බොහෝ වැඩ කරනවා. ඔබ ගැලවීම ලබලාද කියලා කෙනෙක් මගෙන් අහපු වෙලේ ගැලවීම ලබලාද නැද්ද කියලා මට නිශ්චිත උත්තරයක් දෙන්න බැරි වුණා. දැන් මේ ගිහි දේශක විභාගයේ සමත් වෙලා ගිහි දේශකයන් වෙන්න මෙතෝදිස්ත සභාවේ සේවකයන් වෙලා ඉන්න ඔබ දැන් ඔබෙන් කවුරු හරි මේ ප්‍රශ්නය අහුවොත් ඔබ ගැලවීම ලබලාද කියලා ඔබ මොකක්ද ඔබට ඍජු උත්තරයක් දෙන්න පුළුවන්ද බැරිද කියලා ඔබ ඔබේම හදවතින් විමසා බලන්න. මම ඒක කියන්නේ මේ අත්දැකීමට මම මුණ දුන්න හන්දා එදා ඉඳන් අවුරුදු 2-3ක් යනකල් මේකට නිසි උත්තරය හොයන්න මම අරගලයක යෙදුණා. ප්‍රිය සහෝදරයා සහෝදරිය ජෝන් වෙස්ලි තුමාගේ හැරීමට පෙර ජීවිතය ගැන කල්පනා කරද්දී අපිට කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. ජෝන් වෙස්ලි තුමා හැබැයි මට වඩා සෑහෙන වෙනස්නේ. මම ඉන්නේ දේවගති පරම්පරාවකින් නෙවෙයි. ජෝන් වෙස්ලි තුමා ඉන්නේ දේවගති පරම්පරාවක. ජෝන් වෙස්ලි තුමාගේ මම එදත් කිව්වා මව් පාර්ශවෙන් පිය පාර්ශවෙන් අම්මා මේ තාත්තලා ඔක්කොම දේවගතිවරු. ජෝන් වෙස්ලි තුමා දේවගතිවරයෙක්. ජෝන් වෙස්ලි තුමා 1720 දී ඉපදුනේ 1703 ජූනි 28 1720 දී අවුරුදු 17 දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට බැඳෙනවා. ඒ වගේම 1725 දී ජෝන් වෙස්ලි තුමා උප දේවගතිවරයෙක් හැටියට එංගලන්ත සභාවේ සේවය පටන් ගන්නවා.
1727 දී ජෝන් වෙස්ලිතුමා ශාස්ත්‍රාධිපති උපාධිය ලබා ගන්නවා. 1726 දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශුද්ධ සමිතිය කියලා සමිතියක් ආරම්භ කරනවා. ඒක චාල්ස් වෙස්ලි දේවගැතිතුමා පටන් ගන්නවා. ඒත් මේකේ මූලිකත්වයට ජෝන් වෙස්ලිතුමා පත් වෙනවා 1726. ඒ වගේම 1729 දී තමයි මේ හෝලි ක්ලබ් එකේ ශුද්ධ සමිතියේ මූලිකත්වයට පත් වෙන්නේ. දැන් ජෝන් වෙස්ලිතුමා ඔබට පේනවා ඇති අවුරුදු 25ක් වෙනකොට එංගලන්ත සභාවේ දේවගැතිවරේ. හරි? හැබැයි අර මට වෙච්ච ප්‍රශ්නේම තමයි ජෝන් වෙස්ලිතුමාට තිබ්බේ. කවුරු හරි ඇහුවා නම් ජෝන් වෙස්ලිතුමනි ඔබ ගැලවීම ලබලද කියලා ජෝන් වෙස්ලිතුමාට දෙන්න හරි උත්තරයක් තිබ්බේ නැහැ. මෙන්න මෙහෙම හිටපු එංගලන්ත සභාවේ දේවගැති ජෝන් වෙස්ලිතුමාට 1735 ආරාධනාවක් ලැබෙනවා එංගලන්තේ ඉඳන් එංගලන්තේ ඉඳන් නැවත ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ ජෝර්ජියා කියන ජනපදයේ හිටියා මේ අප්‍රිකානු රටවලින් ගෙනාපු ගෝත්‍රිකයෝ වැඩ කරන්න ගෙනාපු ගෝත්‍රිකයෝ මේ ගෝත්‍රිකයන්ට දෙවියන් වහන්සේ ගැන යේසුස් වහන්සේ ගැන ගැලවීම ගැන කියලා දෙන්න එංගලන්ත සභාවේ දේවගැතිවරයෙක්ව සිටපු ජෝන් වෙස්ලිතුමාට ආරාධනාවක් ලැබෙනවා. හැබැයි එංගලන්තේ ඉඳන් ඇමරිකාවට යන්න අද වගේ ප්ලේන් තිබ්බේ නැහැ, ගුවන් ගමන් තිබ්බේ නැහැ. අට්ලාන්ටික් සාගරය තරණය කරන්න ඕනේ. අට්ලාන්ටික් සාගරය හරහා ඔවුන්ට රුවල් නැව් මගින් ඇමරිකාවේ ජෝර්ජියා ජනපදයට යන්න වෙනවා. ඉතින් සහෝදරයා සහෝදරිය දැන් මේ ගැලවීම ගැන වැඩි වැටහීමක් නැති ජෝන් වෙස්ලිතුමා එකඟ වෙනවා ජෝර්ජියා වල ඉන්න කළු ජාතිකයන්ට දෙවියන් වහන්සේ ගැන යේසුස් වහන්සේ ගැන ගැලවීම ගැන කියලා දෙන්න යන්න. එක විදිහකට විහිළුවක්. හරියට මම 2001 ගැලවීම ගැන හරියට දන්නේ නැතුව දේශනා කරා වගේ. දැන් මේ මොකද වෙන්නේ? මේ මූදු ගමන ඔන්න පටන් ගන්නවා 1735 ඔක්තෝබර් මාසේ 14 වෙනිදා ජෝන් වෙස්ලිතුමාවයි තව සුදු ජාතිකයන් කීප දෙනෙකුයි රැගෙන ජෝර්ජියාව බලා දැන් ජෝන් වෙස්ලිතුමා නැව් නගිනවා. මොකටද යන්නේ? ජෝර්ජියාවේ ඉන්න කළු ජාතිකයන්ට ගැලවීම ගැන දෙවියන් වහන්සේ ගැන කියලා දෙන්න. මම කියවනේ ඒ කාලේ තිබ්බේ රුවල් නැව් මේ වගේ ටොන් ගාණක් බර අති විශාල නැව් නෙවි තිබ්බේ. හරි? මේ නැව හැබැයි 1735 නොවැම්බර් මාසේ 23 වෙනිදා දැන් මේගොල්ලෝ මේ මූදු ගමන ආරම්භ කරලා දැන් මාසෙකුත් සතියක් ගිහිල්ලා. මාසෙකුත් සතියක් ගිය තැන මේ ඔවුන් ගමන් කරපු නැව දරුණු කුණාටුවකට මුහුණ දෙනවා. ජෝන් වෙස්ලිතුමා යන නැව දැන් ගිලෙන්නම යනවා. මොකද වෙන්නේ? ජෝන් වෙස්ලිතුමාට මරණය ගැන විශාල බයක් ඇති වුණා. දැන් තව ටිකකින් නැව ගිලෙනවා. මමත් මේ නැව ගිලුනම මරණයට පත් වෙනවා කියන මරණ වේදනාව, මරණ බය ජෝන් වෙස්ලිතුමාට දැනෙන්න ගත්තා. ඔහු වෙවුලන්න ගත්තා කොටින්ම කියනවා. හැබැයි ජෝන් වෙස්ලිතුමා මෙන්න මේ මොහොතේ මේ නැවේ මහ පුදුම සිදුවීමක් දැක්කා. මේ සහෝදරයා සහෝදරිය මොකද ජෝන් වෙස්ලිතුමා දැක්ක සිදුවීම? ජෝන් වෙස්ලිතුමා දකිනවා මේ නැවේ ගමන් කරන තව ජන කොට්ටාශයක්. ඒගොල්ලෝ ඇවිල්ලා මේ ජර්මන් ජාතික ගෝත්‍රිකයන් පිරිසක්. මේ ගෝත්‍රිකයන්ට කිව්වා මොරේවියානුවන් කියලා. මේ මොරේවියානු ජන කොට්ටාශය දැන් නැව ගිලෙන්න යනවා. මේගොල්ලෝ බොහොම ප්‍රීතියෙන් කිසි බයකින් තොරව යාක්ෂා කරනවා. සංගීත දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි කියමු එටි සංගීත වගේ ගීතිකා වගේ ඒගොල්ලෝ ගායනා කරනවා. ජෝන් වෙස්ලිතුමාට හරි පුදුමයි. ඔහු එංගලන්ත සභාවේ දේවගැති කෙනෙක්. ගැලවෙන්නේ දෙවියන් වහන්සේ තුල ගැලවෙන්නේ කොහොමද කියලා
කළු ජාතිකයන්ට කියලා දෙන්න යන ගමනක්. ඔහුට මරු බිය දැනෙද්දී මරණයේ බියට ඔහු වෙවුලද්දී ඔහුට පේනවා දේවගති නොවන මේ මොරේවියානු ගෝත්‍රික කණ්ඩායම මරණය ගැන කිසි තැන්කීමක් නැතුව යාඥා කරනවා, ගීත ගායනා කරනවා. සිංහලෙන් ඔකට ලස්සන කතාවක් තියෙනවා. මම මේ කතාව මතක හිටින්න ඔයගොල්ලන්ට කියන්න. අහලා තියෙනවද නැව ගිලුණත් බෑන්චුන් කියලා? නැව ගිලුණත් බෑන්චුන් කියලා චිත්‍රපටියකුත් ආවා. හැබැයි මේ නැව ගිලුණත් බෑන්චුන් කියන කතාව ඇත්තටම මේ කරලියට ආවේ 1914 දී විතර ලෝකේ හැදුවා නොගිලෙන නැවක්. මේ නැව දෙවියන් වහන්සේටවත් ගිල්වන්න බැහැ කියලා තමයි ඒ කාලේ පුරසාරම් දෙරුවේ. හැබැයි ප්‍රථම මංගල ගමනේදීම දවස් 3කට විතර පස්සේ මේ නැව මුදුපත් වුණා. ජීවිත 1500ක් විතර මේ නැවේ මැරුණා. මේ නැව ගිලෙන්නේ නැහැයි කියලානේ මං කිව්වේ කයිවාරු ගැහුවේ. ඒක හන්දා මේ නැවේ හිටපු වාදක කණ්ඩායම අපි කියන ඔකෙස්ට්‍රා එක කියලා. මේ වාදක කණ්ඩායම නැව ගිලෙද්දි සංගීතේ වාදනය කරමින් හිටියලු. නැව ගිලුණත් බෑන්චෝ. දැන් ජෝන් වෙස්ලි තුමා දකින්නේ මේ වගේ දෙයක් ඊට සෑහෙන කාලයකට ඉස්සෙල්ලා. 1735 නොවැම්බර් 23 ජෝන් වෙස්ලි තුමා දකිනවා එතුමා ගිලෙන්න යන නැව දැන් ගිලෙන්න ආසන්නයි. මොරේවියානුවන් මරණයට බය නැහැ. යාඥා කරනවා, ගීතිකා කරනවා. මේ සිද්ධිය ප්‍රිය සහෝදරයා සහෝදරිය ජෝන් වෙස්ලි තුමාගේ හද සසල කළා. ජෝන් වෙස්ලි තුමා කල්පනා කරන්න ගත්තා මං දේවගතිවරයෙක්. මම යන්නේ ගැලවීම ගැන, දෙවියන් වහන්සේ ගැන, යේසුස් වහන්සේ ගැන මේ නොදන්න මිනිස්සුන්ට කියලා දෙන්න. හැබැයි මම මරණයට බයයි. මම ළඟ නැති ඒත් අර මොරේවියානුවන් ගාව තියෙන මොකක් හරි වෙනසක් අපේ ජීවිතවල තියෙන. මොරේවියානුවන් ගාව තියෙන යම් දෙයක්, යම් අඩුවක් මගේ ජීවිතේ නෑ. ජෝන් වෙස්ලි තුමා තේරුම් ගත්තා. නැව කොහොම හරි ගිලුන්නේ මේ නැව කොහොම හරි ජෝර්ජියාවට ආවා. 1735ෙම මේ නැව මං හිතන්නේ ඔන්න ජෝර්ජියාවට එනවා. හැබැයි ජෝන් වෙස්ලි තුමාගේ ජෝර්ජියාවේ සේවය ඉතාමත්ම අසාර්ථකයි. කිසිම වැඩක් නැති සේවාවක් වුණා. ඒකට හේතුව ප්‍රේමවන්තේනි දැන් ජෝන් වෙස්ලි තුමාගේ හිතේ අර සිද්ධිය වද දෙනවා. මට මරණින් එහා ජීවිතය ගැන මට හැඟීමක් නැහැ. මැරුණට පස්සේ මට වෙන්නේ මොකද්ද කියලා මට හරි විශ්වාසයක් නැහැ. මම යන්නේ නිරයටද ස්වර්ගයටද මට විශ්වාසයක් නැහැ. මට මොකද වෙන්නේ කියලා මම දන්නේ නැහැ. හැබැයි මං ගැලවීම ගැන කියලා දෙනවා. ප්‍රේමවන්තයනි තාමත්ම අසාර්ථක සේවාවකින් පස්සේ ජෝන් වෙස්ලි තුමා තීරණය කරනවා මම මේ රහස කොහොම හරි තේරුම් ගන්න ඕනේ. මේ මොරේවියානුවන් ගාව තිබ්බ මම ළඟ නැති මේ අඩුව මං කොහොම හරි සම්පූර්ණ කරගන්න ඕනේ. එතුමා තීරණය කරන නැවත එංගලන්තයට යන්න. මේ ජෝන් වෙස්ලි තුමා නැවත 1737 දෙසැම්බර් 2 වෙනිදා ජෝර්ජියාවෙන් එංගලන්තේ බලා පිටත් වෙනවා. මේ නැව 1738 පෙබරවාරි 1 වෙනිදා නැවත එංගලන්තයට එනවා. ප්‍රේමවන්තයනි හැබැයි ඒ එංගලන්තයට ආපු දවසේ ඉඳන් පවා ජෝන් වෙස්ලි තුමා ඔහුගේ ජීවිතයේ තියෙන අඩුව ගැන කල්පනා කරන්න පටන් ගත්තා. දැන් මේ පාඩමට ඇහුම්කන් දෙන ඔබත් කල්පනා කරන්න මරණය ඉදිරියේ ඔබට බයක් නැද්ද? දැන් ස්වාමීන් වහන්සේ අඬ ගැහුවොත් ඔබට බයක් නැද්ද? ඔබ ගැලවිලාද කියලා හරි ඇහුවොත් ඔබට ප්‍රශ්නයක් නැහැ මම ගැලවිලා කියලා කියන්න පුළුවන්ද? මං අහන්නේ ගැලවිච්ච අය කවුද නැති අය කවුද කියලා. මරණයට බයක් තියෙන්නේ කවුද නැද්ද කියලා මං ඔබෙන් අහන්නේ. හැබැයි ඔබ ඉන්න ස්ථාවරය ඔබ මෙතෝදිස්ත සභාවේ සේවකයන් හැටියට ස්ථිර වෙන්න යනවා.
ගිහි දේශක විභාගයකට පෙනී සිටින්න යනවා. වෙනින් අයට දේශනා කරන්න යනවා. ඔබ ඉන්නේ කොතනද? ඔබ කල්පනා කරලා බලන්න. මේ ස්ථාවරය තමයි එදා ජෝන් වෙස්ලි තුමා හිටියේ. දැන් මොකද කරන්නේ? ජෝන් වෙස්ලි තුමා නැවත එංගලන්තයට එනවා. තාමත් දේවගති කෙනෙක්. එංගලන්ත සභාවේ දේවගතිවරයෙක්. හැබැයි මරුණට පස්සේ වෙන්නේ මොකද්ද? එයා දන්නේ නැහැ. මෙහෙම ඉඳද්දී ජෝන් වෙස්ලි තුමාගේ ජීවිතයේ ඓතිහාසික වැදගත්ම දවස වෙන්නේ 1738 මැයි මාසේ 24 වෙනිදා. අපි ඒකට මෙතෝදිස්තයන් කියනවා ජෝන් වෙස්ලි තුමාට උපන්දින දෙකක් තිබ්බා. එකක් තමයි 1703 ජූනි 28. එයා ඇත්තටම මිනිස්සෙක් හැටියට උපත ලැබපු දිනය. දෙවනි උපන්දිනයට අපි කිව්වා ජෝන් වෙස්ලි තුමාගේ ආත්මික උපන්දිනය තියෙන දවස. ආත්මික උපන්දිනය එහෙම නැත්නම් ජෝන් වෙස්ලි තුමාගේ හැරීම සිදු වෙච්ච දවස. ඒක තමයි 1728 මැයි 1738 සමාන. 1738 මැයි මාසේ 24 වෙනිදා. දැන් එදා මොකද්ද වුනේ? දැන් අපේ ප්‍රශ්නෙත් ඒකනේ. ජෝන් වෙස්ලි තුමාගේ හැරීමට ඉස්සෙල්ලා එතුමාගේ තත්ත්වය මොකද්ද? ජෝන් වෙස්ලි තුමාගේ හැරීමෙන් පස්සේ එතුමාගේ ජීවිතේ තත්ත්වය මොකද්ද? ඒ ප්‍රශ්න පත්‍රයක් අපි කතා කරන්නේ. හැබැයි අපි මේ ප්‍රශ්න පත්‍රයට උත්තර දෙනවට වඩා අපි යථාර්ථයක් ගැන කතා කරන්නේ. මොකද්ද වෙන්නේ? ජෝන් වෙස්ලි තුමාට ආරාධනාවක් ලැබෙනවා එදා රාත්‍රියේ ඔල්ඩර්ස් ගේට් කියන වීදියේ. ඒ පාරේ නම ඔල්ඩර්ස් ගේට්. ඔල්ඩර්ස් ගේට් වීදියේ තියෙන නිවසක යාක්ෂණ රැස්වීමකට එන්න කියලා ආරාධනාවක් ලැබෙනවා. මේ අත්දැකීම ඔබට මට තියෙනවානේ. අපි යනවා යාක්ෂණ රැස්වීම වලට අපිට එන්න කියලා ආරාධනා ලැබෙනවා. දේශනා කරන්න කියලා ආරාධනා ලැබෙනවා. එතුමට එවැනි ආරාධනාවක් ලැබෙනවා. හැබැයි එතුමට ලොකු අලසකමක්, කම්මැලිකමක් තිබ්බ මේකට යන්න. ඒ කියට වැඩක් නැහැ නේ ඔය කියන දෙයක් අහලා ගෙදර එනවා. සමහරලාට ඔබත් මමත් ඒ වගේ. ජෝන් වෙස්ලි තුමාට කිසිම ඕනකමක් තිබ්බේ නැහැ මේ ඔල්ඩර්ස් ගේට් වීදියේ තියෙන යාඥා රැස්වීමට යන්න. ඒත් කෙනෙක් බල කරනවා එන්න කියලා එතුමා යනවා. මේ යාඥා රැස්වීමේදී එක්තරා පුද්ගලයෙක් මේ මාටින් ලූතර් තුමා රෝම වාසීන්ට ලිව්වා වූ යවුම් පත්‍රයට පෙරවදනවා. කියන්නේ යවුම් පත්‍රයට එයා ලියපු දෙයක් ගැන කියවමින් ඉඳද්දි ජෝන් වෙස්ලි තුමාට මහා පුදුම දෙයක් සිද්ධ වුණා. ඒ පුදුම දේ මම දැන් කියන්නම් ඔබට. ජෝන් වෙස්ලි තුමාට එකපාරට දැනෙනවා ඔහුගේ හදවත උණුසුම් වෙනවා. ඒක ඉංග්‍රීසියෙන් මෙහෙම කියනවා. In the evening I went unwilling to a society in Aldersgate Street. මම කැමැත්තකින් නෙවි මේ Aldersgate වීදියේ මේ රැස්වීමට ගියේ. Where one was reading Luther's preface to Epistle to the Romans. මං එතනට යද්දී කවුද පුද්ගලයෙක් රෝම වාසීන්ට ලියපු යවුම් පත්‍රයට පෙරවදනක් කියවමින් ඉන්නවා. About a quarter before 9. රාත්‍රී 9ට තව තියෙන විනාඩි 15යි. While he was describing the change which God works in the heart through faith in Christ. දෙවියන් වහන්සේ තුල විශ්වාසය ඇදහිල්ල කරන කොටගෙන කෙනෙකුගේ ජීවිතේ වෙන වෙනස ගැන කතා කරමින් ඉඳද්දී I felt my heart strangely warm. මට එකපාරට දැනෙනවා මගේ හදවත පුදුම ලෙස දැල් වෙනවා. මගේ හදවතේ මහා පුදුම උණුසුමක් මට එකපාරට දැනෙනවා. මම කියවනේ ජෝන් වෙස්ලි තුමාගේ වචන. I felt I did trust in Christ. මට එකපාරට දැනුණා මම මේ මොහොතේ යේසුස් වහන්සේව දැන් විශ්වාස කරනවා. Christ and Christ alone for my salvation. මගේ ගැලවීම උදෙසා මම යේසුස් වහන්සේව සහ යේසුස් වහන්සේව පමණක්ම විශ්වාස කරනවායි කියලා මට දැනෙන්න ගත්තා. And an assurance was given to me that he had taken away my sins. මට එකපාරට සහතිකයක් දැනුණා.
මට නිසක සහතිකයක් ලැබුණා මගේ පාපය යේසුස් වහන්සේ කරටගත්තු බව. ඒ වගේම even mine and saved me from the law of sin and death. මට ඒ වෙලේ දැනුණා මරණයෙන් සහ පාපයෙන් යේසුස් වහන්සේ මව ගලවාගත්තු බව මට නිසකව දැනෙන්න ගත්තා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, 1738 මැයි මාසේ 24 වෙනිදා රාත්‍රී 9ට විනාඩි 15ක් තියදී 8:45ට ජොන් වෙස්ලි තුමාගේ ජීවිතයේ වෙච්ච මහ වෙනස මේකයි. දැන් ජොන් වෙස්ලි තුමාගේ ජීවිතේ මේ වෙනස උනේ එකපාරට. ඔබ හිතන්න එපා ඔබේ ජීවිතේත් මේ වෙනස එකපාරට වෙන්න යනවා කියලා. මේක ක්‍රමක්‍රමයෙන් දින කීපයක් මාස කීපයක් තිස්සේ වෙන්න පුළුවන්. මේක එකපාරට ඔබේ හදවතට දැනෙන්න පුළුවන්. ඔබ මගෙන් ඇහුවොත් මගේ ජීවිතේ මේ සාක්ෂිය මට ලැබුණේ කවදද කියලා. මම ගිහි දේශකයෙක් වුණේ 1987. හැබැයි ඒ කාලේ ගිහි දේශකයෙක් හැටියට හිටියට ඔබ වගේ විභාගේ කරලා තිබ්බේ නෑ 2001 2 වෙනකල්. දැන් මගේ හිතේ මං කිව්වර දෙන්නියා ඉඳන් එද්දි බස් එකේ තරුණේ කහපු මේ ප්‍රශ්නයක් වද දෙනවා ඔබ ගැලවීම ලැබලාද? මට හරි උත්තරයක් තිබෙත් නෑ. මට මතක විදිහට 2002 විතර මම ගිහි දේශක විභාගයට සූදානම් වෙන්න මේ ජොන් වෙස්ලි තුමා ලියපු දේශනා 12 අරගෙන කාමරයට ගිහලා දොර වහගෙන මේ දේශනා එකින් එක කියවන්න ගනිද්දී ඇදහිල්ල නැතිවන ගැලවීම ගැන මේ දේශනාව මං කියවලා ඒක ඔළුවට ගනිද්දී මට දැනුණා මම තවදුරටත් මේ දේශනා ගිහි දේශක විභාගේ කරත් එකයි නැතත් එකයි. මගේ හදවතට දැනෙන්න ගත්තා මම දෙවියන් වහන්සේ කර්ණ කොටගෙන යේසුස් වහන්සේ කර්ණ කොටගෙන ඇදහිල්ල තුල මම දැන් ගැලවිලා මම මරණයට බය නැහැ කියලා මට ඒ වෙලේ දැනෙන්න ගත්තා. මගේ හිතේ මහ පුදුම ප්‍රීතියක් ඒ වෙලේ දැනෙන්න ගත්තා. ජොන් වෙස්ලි තුමාට ඕක එකපාරට. ඔබේ ජීවිතේ එකපාරට වෙන්න පුළුවන්. කාලයක් ගත වීමෙන් වෙන්න පුළුවන්. මේක තමයි මේ සිද්ධිය. දැන් ප්‍රිය සහෝදරයා සහෝදරිය, දැන් අපි පොඩ්ඩක් කල්පනා කරමු ජොන් වෙස්ලි තුමාගේ මේ හැරීමට පෙර තත්ත්වය මොකක්ද? ඉතාමත්ම අලසමත් ජීවිතයක්. ජොන් වෙස්ලි තුමාට සහතිකයක් නැහැ මරණින් පස්සේ මොකද වෙන්නේ? එයා ගැලවිලාද නැද්ද? ඒ ගැන කිසි සහතිකයක් නැහැ. ඉතාමත්ම අලසමත් ජීවිතයක්. යාඥා රැස්වීමට යන්නද නොයන්නද? යන්නද නොයන්නද? දේවගති කෙනෙක් කිසි වැඩක් නැහැ. සේවය අසාර්ථකයි. හැබැයි මේ හැරීමෙන් පස්සේ ජොන් වෙස්ලි තුමාට මේ සහතිකය ලැබුණ ගමන් හමුන් ගැලවිලා තියෙන්නේ මගේ වටිනාකමක් හන්ද නෙවී යේසුස් වහන්සේ කර්ණ කොටගෙන යේසුස් වහන්සේව පමණක් ඇදහිීම කර්ණ කොටගෙන මම ගැලවිලයි කියලා ඒ සාක්ෂිය ඔහුට ලැබුණු ගමන් ජොන් වෙස්ලි තුමාගේ ජීවිතේ පුදුම වෙනසක් වෙනවා. ඒ වෙනස මං කියන්න. මොකද වෙන්නේ? ජොන් වෙස්ලි තුමා එදා ඉඳන් දේශනා 42000ක් විතර කරනවා. දැන් අපි පොඩ්ඩක් ගණන් හදලා බලමු මේ වෙනස වෙන්නේ 1738. ඉපදෙන්නේ 1703. එහෙනම් එතකොට වයස 35යි. එතකොට ජොන් වෙස්ලි තුමා මිය යන්නේ 1700 ජොන් වෙස්ලි තුමා මිය යන්නේ 1790. 91 කියන්නේ 87ක් විතර 87න් 35 දී තමයි මේ හැරීම වෙන්නේ. ඒතර තව අවුරුදු 45ක් විතර ජොන් වෙස්ලි තුමා සේවය කළා තියෙනවා. මේ අවුරුදු 45 තුල ජොන් වෙස්ලි තුමා දේශනා 42000ක් විතර කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට දේශනා 1000ක් විතර කරනවා. හිතන්න පුළුවන්? ඔබට මට ඒක කරන්න පුළුවන්ද අවුරුද්දට දේශනා 1000ක්? මේ දේශනා අවුරුද්දට 1000ක් දේශනා 42000ක් කරන අතර ජොන් වෙස්ලි තුමා තමුන්ගේ අස්සයාගේ පිට නැගලා දේශනා කරන්න කිලෝමීටර් 4,50,000ක් විතර යනවා අස්සයාගේ පිටේ.
අපි ඉංග්‍රීසියෙන් කියන impossible කොහෙත්ම කරන්න බෑ. අද කාර් එකක් තරම් කිලෝමීටර් ලක්ෂ ගියාම කියන දැන් මේ කාර් එක ටිකක් පරණ වෙලා ලක්ෂෙ පැනලා. ජෝන් වෙස්ලි තුමා ආසියාගේ පිටේ දේශනා කරන්න කිලෝමීටර් 4,50,000ක් දුවනවා. දේශනා 42,000ක් කරනවා. ඒ වගේම මේ දේශනා 42,000 කරන අතර තව පොත් ලියනවා 233ක්. තව අයගේ පොත් 183ක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවා. ජෝන් වෙස්ලි තුමා මේ විදිහට පැය 18ක් අර දේවගති වෙච්ච දවසේ නම් අවුරුදු 70ක් වැඩ කරනවා. හිතන්න පුළුවන් ද ඔහුගේ ජීවිතේ වෙච්ච පරිවර්තන. දේශනා 42,000ක් අවුරුද්දට 1000ක් විතර. අස්සේගේ පිටේ නැගලා කිලෝමීටර් 4,50,000ක් යනවා. දවසට පැය 18ක් සේවය කරනවා. අද වගේ පහසු සේවාවක් නෙවෙයි. මේ සහෝදරය ඇයි ජෝන් වෙස්ලි තුමාට පිපාසාවක් එනවා. thirsty. ජෝන් වෙස්ලි තුමාට පිපාසාවක් එනවා. මම ගැලවුණා වගේ අනිත් අයවත් ගලව ගන්න ඕනේ. අනේ නිකරුණේ නිරයට යන අපායට යන ජීවිතවලට මම වග කියන්න ඕනේ. ඔබ මම වග කියන්න ඕනේ. මේවා ගලව ගන්න ඕනේ. මේ ජීවිත ගලව ගන්න මේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ. දේශනා කරන්න ඕනේ. අහු මුළුවලට දුර යන්න ඕනේ. ප්‍රේමවන්තේනි මේ වෙස්ලි හැරීම සිද්ධ වෙච්ච 1738 මැයි 24න් පස්සේ මේක තමයි ජෝන් වෙස්ලි තුමාගේ ජීවිතය ඇතිවන ඒ ප්‍රාතිහාර්ය වෙනස. ඒක ප්‍රාතිහාර්යක්ම තමයි. නැත්නම් කොහොමද මිනිහෙක් ඔය වගේ වැඩ කරන්නේ? අන්න ඊට පස්සේ තමයි මම ඔබට එදා කියපු දේවල් එන්නේ. ජෝන් වෙස්ලි තුමා දේශනා කරද්දී සමහර තැන්වලට 15,000ක් විතර සෙනඟ පිරෙනවා. දැන් එංගලන්ත සභාවෙන් ඈත් වෙනවා. ඒකත් අපි කතා කරමු. ඇයි ජෝන් වෙස්ලි තුමා එංගලන්ත සභාවෙන් ඈත් වෙන්න ඕනේ? ප්‍රධාන කාරණා ඔබ දන්නවා. ජෝන් වෙස්ලි තුමා එංගලන්ත සභාවෙන් එයා අයින් වුණා නෙවෙයි. ජෝන් වෙස්ලි තුමා යාගේ උමනාවෙන් මෙතෝදිස්ත සභාව පිහිටෙව්වා නෙවෙයි. ජෝන් වෙස්ලි තුමා ඉබේ අයින් වෙන්න වෙච්ච කාරණා මෙන්න මේවයි. එකක් තමයි ජෝන් වෙස්ලි තුමා එලිමහනේ වගේ තැන්වල දේවස්ථානයෙන් පිට ජෝන් වෙස්ලි තුමා දේශනා කරන්නේ නැහැ. එංගලන්ත සභාවෙන් කැඩෙන්න එක ප්‍රධාන හේතුවක්. එංගලන්ත සභාවේ දේවස්ථාන වලට පමණක් සීමා වෙලා හිටියා. ඊළඟ හේතුව තමයි මම එදා කිව්වා ජෝන් වෙස්ලි තුමා ගිහි දේශකයන් හැටියට එක එකනා පත් කර ගැනීම. මොකද ඒ තරම් මිනිස්සු ඉන්නවා දේශනා අහන්න. දැන් සෙනගෝනේ දේශනා කරන්න. දේශනා කරන්න එක එක්කෙනාව දේවගති නොවන අයව ජෝන් වෙස්ලි තුමා සම්මුඛ පරීක්ෂණ තියලා බඳව ගන්න. මේකට එංගලන්ත සභාව කැමති වුණේ නැහැ. ඔවුන් හිතුවේ දේවගතිවරුන්ට එංගලන්ත සභාවේ දේවගතිවරුන්ට විතරයි දේශනා කරන්න පුළුවන්. තුන්වෙනුව තමයි එංගලන්ත සභාවේ තියෙන එපිස්කෝපල් ක්‍රමය. එහෙම නැත්නම් පාද දර්ශක ක්‍රමයට එක්ක ජෝන් වෙස්ලි තුමා එකඟ වුණේ නැහැ. මොකද මේ පාද දර්ශක ක්‍රමය කියන්නේ එංගලන්ත සභාව අනුව දේවගති කෙනෙක්ව හස්තාලේපනය කරන්න අත තියන්න පුළුවන් තව රදගුරුතුමෙකුට බිෂප් කෙනෙකුට විතරයි. ජෝන් වෙස්ලි තුමා ඒක වෙනස් කරා. මෙන්න මේ කාරණා තුන හන්ද තමයි එංගලන්ත සභාවෙන් කැඩුනේ. ජෝන් වෙස්ලි තුමා පාද දර්ශක ක්‍රමයේ විශ්වාස කරේ නැහැ, පිළිගත්තේ නැහැ. එතුමා වෙනස් වුණා. එතුමා දේවස්ථාන වලට සීමා වෙලා මේ ධර්මයේ දේශනා කර යුතුයි කියන එක පිළිගත්තේ නැහැ. එතුමා කිව්වේ අවශ්‍යතා ඇති මත්පැනට ලොල් වෙච්ච, ගණිකා වෘත්තියට ලොල් වෙච්ච, සූදුවට ලොල් වෙච්ච නිරයට යන නිකරුණේ නිරයට යන ජීවිත ගොඩක් තියෙනවා. ඒවලට අපි වග කියන්න ඕනේ. ඒවා ගලවන්න මිනිස්සු ඕනේ. මේක දේවගතිවරුන්ට විතරක් කරන්න බෑ. මම වෙන අයව හස්තාලේපනය කරලා දේවගති සේවයට ගන්නවා. මම ගිහියන්ට දේශනා කරන්න දෙනවා. මම එලිමහනේ දේශනා කරනවා. මෙන්න මේ කරුණු හන්ද තමයි ප්‍රේමවන්තේනි ජෝන් වෙස්ලි තුමා එංගලන්ත සභාවෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙන්න උනේ. හැබැයි මං කිව්වා වගේ ඔහුගේ සේවය
මහා පුදුම විදිහට එතෙන් පටන් ව්‍යාප්ත වුණා. දැන් මම මේ ජෝන් විස්තුමාගේ ඉගැන්වීම් වල තියෙන මෙතෝදිස්ත ධර්මයේ තියෙන හරයක් අද දවසේ මේකේ තියෙන හරයක් ඔබට කියන්න. ඉතාමත්ම පැහැදිලි විදිහට ඔබේ ජීවිතේ මතක හිටින විදිහට මම උදාහරණයක් කියන්නම්. දැන් පළවෙනි එක තමයි කාට හරි හිතන්න පුළුවන් අපිට හොඳ කරලා යහපත් දේ කරලා පින් කරලා අපේ පාපයට ගැලපෙන්න අපේ පාපයෙන් ඔබට ඊට වැඩි යමක් හොඳ යහපත් දේ කරලා අපිට පුළුවනි අපේ පාපයෙන් ගැලවෙන්න. හොඳ තර්කයක්. හැබැයි මම පොඩි මනක්කල්පිත කතාවක් ඔබට කියන්නම්. මේක හදපු කතාවක්. හැබැයි දේව ධර්මයේ විග්‍රහ කරන්න විස්තර කරන්න මේ මනක්කල්පිත කතාව ඉතාලගෙන කතාවක්. එක දවසක් දෙවියන් වහන්සේට අවශ්‍ය වුණාලු හරි මම ඉන්න ගම ගැන කතා කරමු. මම ඉන්නේ මොරටුවේනේ මං ඉන්නේ රවතවත්තේනේ. රවතවත්ත පල්ලියේ নমස්කාර කරන මෙතෝදිස්තයන්ගේ ධර්මිෂ්ඨකම සහ පාපය කිරලා මැනලා බලන්න ස්වාමීන් වහන්සේට අවශ්‍ය වුණා. ඉතින් දේවදූතයෝ දෙන්නෙක් අඬ ගහලා කිව්වලු බල ලබන ඉරිදා රවතවත්ත මෙතෝදිස්ත දේවස්ථානයට ගිහිල්ලා ඒකින් අයගේ ඒ සභාවට යන අයගේ ගෙවල් වලට පාරවල් දිගේ ගිහිල්ලා ඒගොල්ලොන්ගේ හොඳ සහ නරක පාපය සහ ධර්මිෂ්ඨකම ඔයගොල්ලෝ එකතු කරන්න ඕන. දැන් මොකද මේ දේවදූතයෝ දෙන්න කරේ? ඔය කියපු දවසේ ඉරිදා දවසක ලොකු ගෝණි දෙකක් අරගෙන එක දේවදූතයෙක් යට එක ගෝණියක් තියනවා මේ රවතවත්ත පල්ලි ඉන්න සෙනගගේ පාප එකතු කරන්න. අනිත් දේවදූතයාගේ අතේ තව ලොකු ගෝණියක් තියෙනවා යහපත්කම ධර්මිෂ්ඨකම එකතු කරන්න. දැන් මේ කියපු දවසේ මේ දෙන්න වැඩේ පටන් ගත්තා. පළවෙනි පාරේ යනකොටම අර පාපය එකතු කරමින් ගිය දේවදූතයාට සිද්ධ වුණාලු ගෝණිය පැත්තකින් තියලා ලොරියක් හයර් කරන්න. හැබැයි යහපත ධර්මිෂ්ඨකම එකතු කරමින් ගිය දේවදූතයා තාමත් අර ගෝණිය බොහොම සැහැල්ලුවෙන් වනවන යනවා. දැන් ප්‍රිය සහෝදරයා සහෝදරිය මේ උදාහරණයෙන් මේ මනක්කල්පිත කතාවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් මොකක්ද? ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඔබේ පාපය සහ ධර්මිෂ්ඨකම කවදාවත් සමබරව තබා ගන්න බෑ. මේක බැලන්ස් කරන්න බෑ. ඔබ ඔබේ පාපය සහ ධර්මිෂ්ඨකම තරාදියකට දැම්මොත් ඔබේ පාපය විශාල ලෙස බර වෙලා බිමට වැටෙනවා. කවදාවත් ඔබට මට ඔබේ මගේ ජීවිතවල යහපත්කම කරලා ධර්මිෂ්ඨකම කරලා අපේ මේ පාපයෙන් මිදෙන්න බෑ. මම මේ උගන්වන්නේ මෙතෝදිස්ත ධර්මය. හරි? ඒකේ හරය උගන්වන්නේ. ඒ වගේම තමයි අද අපි ගත්තු අනිත් සමහර ආගම්. මේ ආගම් වල දේශනා කරනවා ඒවයි හරය වෙලා තියෙන්නේ පින් කරලා ගැලවෙන්න. දැන් මට මතකයි මම මේ කොරෝනා වලට ඉස්සෙල්ලා මගේ බෞද්ධ මිත්‍රයෙක්ගේ ගෙදර දානෙකට ගියා. ඒ ඇවිල්ලා හිටපු හාමුදුරුවෝ දානේ වළඳන් ඉස්සෙල්ලා කිව්වා මේ දෙන දාණයෙන් මේ පුණ්‍ය කර්මයෙන් ඔබේ පරලෝසපත් වූ දෙමව්පියන් නැවත ඒගොල්ලෝ කිව්වා මොකක්ද ඒකට කිව්වා මේ නැවත පුනරුත්පත්තියක් ගැන කතා කරලා නැවත මේ ලෝකෙට ඇවිල්ලා මේ වගේ දෙයක් ගැන කිව්වා. මට හිතුණා මේ මොන අපරාධයක්ද මේ මොන බොරුවක්ද මේ දේශනා කරන්නේ. කවදාවත් ඔබ මේ සමාජය තුල දාන දුන්නයි කියලා ඔබේ දෙමව්පියන් ඥාතීන් වෙනුවෙන් අරක දුන්න මේක දුන්නයි කියලා මේ යහපත කරයි කියලා ඔබේ මියගිය දෙමව්පියන් දැන් ඉන්න ස්ථාවරයෙන් ඔබේ මියගිය ඥාතීන් දැන් ඉන්න ස්ථාවරයෙන් අඹමල් රේණුවකවත් යහපතක් ඔවුන්ට ඔබට දැන් කරන්න බෑ. ඔබේ මගේ මරණයෙන් එහා ජීවිතේ අනාගතේ මොකද්ද කියන එක ඔබට දැන් සකසාගත යුතුව වෙලා තියෙනවා. ඔබටම ඒක වෙන එක්කෙනෙකුට හදලා දෙන්න බෑ. ඒ වගේම තමයි පින් කරයි කියලා දැන් මම ඉස්සෙල්ලා කිව්වේ කතාව
පින් කරයි කියලා පුණ්‍ය කර්ම කරයි කියලා යහපත කරයි කියලා ඒ කොච්චර කරත් පාපේ ඔබේ ජීවිතේ තාම ගිලිමින් තියෙනවා. එහෙනම් ප්‍රේමවන්තේනි ඔබයි මමයි පාපේ ඉදිරි ඉතාසරණ වෙලා ඉන්නේ නෙමෙයි. පාපේ ඉදිරි ඔබයි මමයි කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. ඒ පාපේ ගැඹුර අපිට දැනෙනවා. පාපේ බර අපිට දැනෙනවා. පාපේ කරන කොටගෙන මරණින් එහා අපිට යන්න තියෙන නිරය ගැන අපිට දැනෙනවා. පාපේ ඉදිරි ඔබ මම අසරණ වෙලා ඉන්නේ. ප්‍රේමවන්තේනි ඔබේ දෙමව්පියන් කැමතිද? ඔබේ තාත්තා අම්මා කැමතිද? ඔබ යම්කිසි දෙයකින් දුක් විඳිනවා බලන්න. කැමති නෑ නේද? ඒ වගේ දෙවියන් වහන්සේ කැමති නෑ. උන්වහන්සේගේ දරුවන් වන ඔබ මම පාපේ කරන කොටගෙන නිරයේ සදාකාලිකව වේදනාව විඳින්න යනවා දකින්න. ඔබේ දෙවියන් වහන්සේ කැමති නෑ. ඔබේ දෙවියන් වහන්සේ ඔබව මාව මේ පාපයෙන් බේරා ගැනීමට උන්වහන්සේ මාර්ගයක් පිළියෙල කරනවා. මොකද්ද? උන්වහන්සේගේ එකම පුත්‍රයව යේසුස් වහන්සේව මේ ලෝකෙට එවනවා. දැන් මට තව දෙයක් කියන්න. අපි නත්තල් කාලේ කියනවා යේසුස් වහන්සේ ඉපදුනේ කන්‍යාවකගේ කුසෙන් කියලා. මරියතුමිය එතකොට ජෝසප්තුමා විවාහ වෙලා තිබ්බේ නැහැ. විවාහ ගිවිසගෙන හිටියා. විවාහ වෙලා හිටියේ නැහැ. එතකොට මරියතුමිය ගැබ් ගත්තේ ආත්මානුභාවයෙන් ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලයෙන්. ජෝසප්ගෙන් නෙවෙයි. අපි ඒක විශ්වාස කරන ධර්මතාවයක්. ඒකට හේතුව ඇයි කියලා දන්නවද? යේසුස් වහන්සේ තවත් පිරිමියෙක් මාර්ගයෙන් නම් මරියතුමිය ගැබ් ගන්නේ. ජම්මික පාපය පරම්පරාවෙන් පරම්පරාවට එන පාපය යේසුස් වහන්සේ තුලත් ගැබ් වෙනවා. ඒත් යේසුස් වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ තුලින් මරියතුමියගේ කුසේ ගැබ් ගැනීම කරුණ කොටගෙන යේසුස් වහන්සේ තුල ජම්මික පාපයක් ඇති වුණේ නෑ. ඒ වගේම අපි පිළිගන්නවා ප්‍රිය සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේ කිසිම පාපයක් මේ ලෝකේ කරේ නැහැයි කියලා. උන්වහන්සේ පිවිතුරු නිර්මල ජීවිතයක් ගත කරා. හැබැයි යේසුස් වහන්සේ මරුනේ කාගේ පාපය වෙනුවෙන්ද? යේසුස් වහන්සේ මැරෙන්නේ ඔබේ මගේ පාපය වෙනුවෙන්. ඔබේ මගේ පාපේ දඬුවම මරණයෙන් එහා ඔබ මම අපේ පාපය වෙනුවෙන් ගෙවන්න තියෙන දඬුවම අප වෙනුවෙන් යේසුස් වහන්සේ කල්වරි කුරුසේ ක්‍රූර ලෙස දුක් ගැහැට විඳිමින් ඒ පාපේ දඬුවම යේසුස් වහන්සේ ගෙවනවා. යේසුස් වහන්සේ පව් කරලා නැහැ. යේසුස් වහන්සේ නිර්මලයි, පිවිතුරුයි. කුරුසෙට ගිහිල්ලා වේදනාව විඳින්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ඔබේ මගේ පාපේ දඬුවම කවුරු හරි ගෙවන්න ඕන. අද අපි පාරේ යද්දි මහ පාරේ වාහනයක් එලවද්දි අපි වැරද්දක් කරා. ඒ වැරද්ද පොලිස්කාරයෙක් දැක්කොත් දඬුවමක් තියෙනවා. අර සුදු ඉර කෙලින් තියෙන ඉර කැපුවොත් දඩයක් ගෙවන්න දුන්නා. වැරදි තැනක වාහනේ නැවැත්තුවොත් දඩයක් ගෙවන්න. පොලිස්කාරයෙක් දැක්කොත් විතරයි යා. ඔබේ මගේ පාපේ දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. ඒක උන්වහන්සේ දකිනවා. ඒක අන්ත දඩයක් ගෙවන්න තියෙනවා. අපේ පාපේ දඩය හැබැයි අප වෙනුවෙන් යේසුස් වහන්සේ කල්වරි කුරුසේ ගෙවනවා. මේ සහෝදරයා සහෝදරිය දැන් ඔබේ මගේ පාපේ දඬුවම යේසුස් වහන්සේට පෙර ජීවත් වෙච්ච අය වෙනුවෙන් යේසුස් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච අය වෙනුවෙන් යේසුස් වහන්සේගේ පස්සේ ජීවත් වෙන අප වෙනුවෙන් උන්වහන්සේ දැන් ගෙවල ඉවරයි. කිසිම පාපයක් නොකළ යේසුස් වහන්සේ පාපිෂ්ඨ ඔබ මම වෙනුවෙන් කල්වරි කුරුසේ ජීවිතය පූජා කරලා ඉවරයි. අන්න ඒක හන්ද ප්‍රේමවන්තයනි. ඔබ මම අද ගැලවෙනවා නම් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය යේසුස් වහන්සේ පිළිගැනීමෙන් පමණයි. යේසුස් වහන්සේ ඔබේ මගේ පාපේ එකම ගැලවුම්කාරයා කියලා ඔබ මේ මොහොතේ දැන් විශ්වාස කරන්න කැමති නම් ඔබේ ධර්මිෂ්ඨකමකින් ඔබේ හොඳකින් ඔබ දේශනාකාරයෙක් වෙච්ච හන්දා
ඔබ ක්‍රිස්තියානි සභාවේ සේවකයෙක් වෙච්ච හන්දා ඔබ වෙලා ඔබ ගැලවෙන්න හිතනවා නම් ඔබ බොරු කතා. යේසුස් වහන්සේ ඔබේ මගේ පාපේ දඬුවම ගෙවලා ඉවරයි. මට තියෙන එකම chance එක දැන් මේ මොහොතේ යේසුස් වහන්සේ විශ්වාස කරන්න. උන්වහන්සේ මගේ පාපේ දඬුවම ගෙවලා ඉවරයි. ඒක විශ්වාස කරන්න. ඒක අදහන්න. ඒ වගේම ඔබේ මගේ පාපය ගැන කනගාටු වෙන්න මේක බලෙන් ඇති කරන්න බෑ. ඔබ යේසුස් වහන්සේ පිළිගන්න අතර ඔබේ ජීවිතේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන මහා පෙරලියක් වෙනසක් ඇති වෙන අතර ජෝන් විස්ලිතුමාට 1738 මේ 24 ඉඳ උනේ එකයි. ශුද්ධකම ඔබේ මගේ ජීවිතයට ඇතුල් වෙනවා. ඒ කරුණ කොටගෙන ඔබේ මගේ ජීවිතේ තියෙන පාපය පිළිබඳව මනස්ථාපනයක් පසුතැවිල්ලක් ඔබේ මගේ ජීවිතේ ඇති වෙනවා. අන්නේ වෙලාවට පව්කමාව තුල යේසුස් වහන්සේ කරුණ කොටගෙනයි ඔබ මම ගැලවෙන්නේ. ප්‍රේමවන්තයනි, ඇදහිල්ලෙන් වන ගැලවීම කියලා ජෝන් වෙස්ලිතුමාගේ ඉගැන්වීම් වල ප්‍රධාන තේමාව උනේ ඔකයි. කවදාවත් ප්‍රේමවන්තයනි තවත් පෞකාරයෙකුට බෑ ඔබේ මගේ පාපය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. මම තව පොඩි උදාහරණයක් කියන්නම් ඇත්ත කතාවක්. ඉන්දියාවේ මේ කේරළ ප්‍රාන්තයේ මහා දරුණු මිනිමරුවෙක් මංකොල්ලකාරයෙක් අල්ලගත්තා. පොලිසිය අවුරුදු ගාණක් හොයලා මේ මිනිස්සයව අල්ලගත්තා. දැන් මෙයාව රිමාන්ඩ් කරලා ඉන්නවා. කොයි මිනිස්සයාටත් මේ නඩුවක් අහලා ඉවර වෙන්න ඉස්සෙල්ලා අප දෙනවා. ඒක තමයි ක්‍රමය. මොකද උනේ මේ මිනිස්සයා රිමාන්ඩ් එකේ කාලයක් ඉඳලා දැන් අප දෙන කාලය ආවා. මේ මිනිස්සයාගේ නඩුවේ අප දෙන දවසේ උසාවිය අප දෙන්න කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕන. ශාරීරික අපයක් අපි කියනවා ශාරීරික අපයක් මෙයා වෙනුවෙන් කවුරු හරි ශාරීරිකව ඉදිරිපත් වෙන්න ඕන. එයා නැති වුණොත් අර ශාරීරික අපේ තියෙන කෙනා තමයි ගන්න. ඉතින් මේ මහා දරුණු මංකොල්ලකාරයා මිනිමරුවා වෙනුවෙන් අප දෙන්න ශාරීරික අපේ දෙන්න කවුද ඉදිරිපත් වෙන්නේ කියලා අහපු ගමන් නඩුකාරයා මිනිස්සෙක් ඉස්සරහට ආවා. බැලින්නම් එයා ඊටත් වඩා දරුණු මිනිමරුවෙක් මංකොල්ලකාරයා. මේ නඩුකාරයා කියනවා මේ මිනිමරුවට අප දෙන්න පුළුවන් ඉදිරිපත් වෙන්න පුළුවන් පිරිසිදු කෙනෙකුට මිසක් තව මිනිමරුවෙකුට මංකොල්ලකාරයෙකුට බෑ. ප්‍රේමවන්තයනි, ඔබේ මගේ පාපය වෙනුවෙන් ඉදිරිපත් විය හැක්කේ පිරිසිදු නිර්මල කෙනෙකුට හැර තව පෞකාරයෙකුට ඉදිරිපත් වෙන්න බෑ. ඒ නිර්මල පිවිතුරු එකම එක්කෙනා දේව පුත්‍රයා යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ කල්වරි කුරුසයට ගියේ ඔබේ මගේ පාපේ හන්දා මේ පාපේ දඩුවම වෙනුවෙන්. ඒක ගෙවලා ඉවරයි. අද ඔබට මට කරන්න තියෙන්නේ ඒ බව විශ්වාස කරන්න. යේසුස් වහන්සේ පමණයි ඔබේ ගැලවුම් කාර්යය කියලා විශ්වාස කරන්න. ඔබේ හදවතේ ඇදහිල්ල තුල පසුතැවිල්ලක් ඇති කරගන්න. දැන් ඔබට ස්වාමීන් වහන්සේ කතා කරොත් ඔබ දැන් මිය ගියත් ඔබේ හිතේ ස්ථීර බලාපොරොත්තුවක් ස්ථීර සහතිකයක් ඇති වේවි. මරුණම මම එහෙ මෙහෙ යන්නේ නැහැ, නිරයට යන්නේ නැහැ, සුසාන භූමියේ තනි වෙන්න යන්නේ නැහැ, පිච්චිලා අලු ටික විතරයි ඉතුරු වෙන්නේ, එහෙම දෙයක් නැහැ. ඔබ ස්වාමින් වහන්සේ ළඟට යන්න කියන ස්ථීර බලාපොරොත්තුව ඔබට මට ලැබෙනවා. ප්‍රේමවන්තයනි, මේක තමයි මෙතෝදිස්ත ධර්මයේ හරය. ඒ දේශනා 12 ගැබ්බෙලා තියෙන්නේ ඕකෙන් ලැබෙන ඵල. ඉතින් මං හිතන්නේ ජෝන් වෙස්ලිතුමාගේ ජීවිතේ පෙර තිබ්බ තත්ත්වයයි වෙස්ලි හැරීමෙන් පසුව තත්ත්වයයි පිළිබඳව මං පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම මේ අපේ ඇදහිල්ල මොකද්ද? පෞකමාව තුල ක්‍රිස්තියානි අපි කොතනද ඉන්නේ? මං විස්තරයක් කරා. දැන් කවුරු හරි ඇහුවොත් ඔබ ගැලවිලාද ඉන්නේ කියලා මම අනිත් අතට කෙලින්ම කියනවා යේසුස් වහන්සේ කරුණ කොටගෙන මම ගැලවිලා ඉන්නේ. මම මරුණම නිසකව යන්නේ උන්වහන්සේ වෙතයි. මම මරණයට බය නැහැ. මම විශ්වාස කරනවා. ඒ විශ්වාසය
ඔබේ ඒ බලාපොරොත්තුව ඔබේ ජීවිතවලටත් ඇති වේවි. මේක දේශනාවක් නෙවෙයි. මම මේ කිව්වේ ප්‍රශ්න පත්‍රයට ලියන්න ඕනේ ධර්මය බොහොම පැහැදිලි කරලා. මම විශ්වාස කරනවා මම අද දවසේ කිව්ව ඇති. දැන් වෙලාව රෑ 8යි. ඉතින් අපි සරලව ප්‍රශ්නයක් දෙකක් තියෙනවා නම් අපිට උත්තර දෙන්න පුළුවන්. ඔබේ මයික්ස් ඔබේ වීඩියෝස් ඔන් කරගන්න කරලා අපි කතා කරමු.